ඔක්කොටම හම්බ වෙලා ඇති අම්ල භස්ම කියලා ටියුට් එකක්. මේක තමයි අද කරන්න බලාපොරොත්තු වෙන මතක විදිහට අපි කලින් ටියුට් ඉතුරුවක් තිබ්බේ නැහැ. එහෙම නේද? මතක විදිහට අපි නැවැත්තුවේ අර ද්‍රාවණ ටික හදන් ඉන්න කියලානේ. කට්ටිය බාර අරගෙන නේද නැවැත්තුවේ? ඔව් සර්. එහෙනම් අපි අම්ල භස්ම පටන් ගමු. ඔයාලා මෙන්න මේ ටියුට් එක ඇති. මේක තමයි කරන්නේ. ඕකේ මුලින්ම ඔයාලා බැලුවොත් මුලම තියෙන ඔයාලට අම්ල භස්ම හඳුනා ගැනීම කියලා කොටසක්. මම මෙහෙම අහන්නම්කෝ වෙන. අඹ පියබලා එතකොට ගොරක මේවා කෑවොත් ඔයාලගේ දිවට දැනෙන වෙනසක්. අපි දන්නවා දිවට දැනෙන රසවල් 4ක් තියෙනවා. ඒ 4න් එකක් දැනෙනවා. ඒ තමයි ඔයාලට දැනෙන්න ගන්නවා ඇඹුල් රසක්. ඇඹුල් රසක්. ඉතින් ඇයි මේව ඇඹුල් උනේ? ඔන්න ප්‍රශ්නයක්. ඉතින් අඹ, අමු අඹ, දෙහි, සියඹලා, ගොරක ඇඹුල්. හැබැයි අපි ගත්තොත් කෙසෙල් ඇඹුලක් නැහැ. දැන් සමහර පළතුරු වල, සමහර එළවලු වල නැත්තම් සමහර ආහාර වල රස වෙනස් වෙනවා. මෙන්න මේ රස වෙනස් වෙන්න හේතු වෙන දෙයක් විදිහට තමයි අම්ල භස්ම කියන එක කතා කරන්නේ. ඊට වඩා ලොකු ප්‍රයෝජන ගොඩක් තියෙනවා. නමුත් අපි මෙතන අම්ල භස්ම කියන එක කතා කරන්නේ ඔතන ඔය தත්ත්වෙත් එක්ක. ඔයාලට ඔතන කියනවා සමහර ඒවාට ඇඹුල් රස ලැබෙනවා. සමහර ඒවාට තිත්ත රස ලැබෙනවා. තවත් සමහර ඒවාට ඔයාලට කියන්නේ අර තිත්තට වඩා ටිකක් ලෙස්සන සුළු ගතියක් ලැබෙන ඒවා තියෙනවා. ඉතින් මේ සමහර ඒවා අම්ල විදියට ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවා භස්ම විදියට ක්‍රියාත්මක වෙනවා. අම්ල භස්ම කියන එකේ තේරුම දැම්ම හොයන්න යන්න එපා. ඒ කියන්නේ අම්ලයක් කියන්නේ මොන වගේ එකක්ද භස්මයක් කියන්නේ මොන වගේ එකක්ද කියලා ඔයාලට උගන්වන්නේ 11 වසරේදී. මේ පාඩම ආයෙ ඔයාලට උගන්වනවා 11 වසරේදී. මෙතන අපි බලන්නේ අම්ල භස්ම කියන ඒවා කොයි වගේද? මෙයාලා හොයාගන්නේ කොහොමද? නැත්තම් අපේ ගෙදර තියෙන දේවල් වලින් කොහොමද අම්ල වෙන්නේ? කොහොමද භස්ම වෙන්නේ කියන එක බලන්න තමයි මේ පාඩම අපි ගන්න. දැන් ඔයාලට මම එදා ද්‍රාවණ ටික හදාගෙන එන්න කිව්වා. දැන් ඉතින් මට වෙන කරන්න දෙයක් නැහැ. මම්ම ද්‍රාවණ ටික හදාගත්තා. ඉස්සෙල්ලාම අපිට හොයාගන්න වෙනවා මොනවාද මේ අම්ල කියන්නේ මොනවාද මේ භස්ම කියන්නේ කියලා. අම්ල කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ඇඹුල් රස දේවල්. ඇඹුල් රස තියෙන ඒවාට අපි කියනවා අම්ල කියලා. උදාහරණයක් දෙහිවල තියෙන්නේ ඇඹුල් රසක්. ගොරක, සියඹලා, තක්කාලි, අමු අඹ මේවල තියෙනවා අම්ල. අම්ල තියෙන හින්දා අපිට කියනවා ඇඹුල් රසක් ලැබෙනවා. එහෙනම් ලාක්ෂණිකව ඇඹුල් රසට හේතු වෙන්නේ අම්ල. සියලුම අම්ල ඇඹුල්. හැබැයි හැම අම්ලයක්ම අපිට දිවේ ගාලා බලන්නත් බෑ. ඒකත් මතක තියාගන්න දිවේ ගන්න පුළුවන් අම්ලක් තියෙනවා. දැන් ඔය අපි කාපු පළතුරු වල නම් බැලුවේ. හැබැයි විද්‍යාගාරයේ තියෙන අම්ලයක් එහෙම දිවේ ගහවොත් දිව ගෙදර අරන් යන්න වෙන්නේ නැහැ. ඊළඟට සමහර වෙලාවට අපි ගන්න කෙම් ක්‍රම නැත්තම් අපි කියන්නේ පොඩි පොඩි බෙහෙත් වර්ග මේවට ඔය අම්ල භස්ම කියන ඒවා පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් හදිස්සියාරේ ඔයාලගේ මීමැස්සෙක් දෂ්ට කරනවා. දැන් මීමැස්සෙක් දෂ්ට කරපු ගමන් ඉස්සරලාම කරන වැඩේ අම්මේ කියලා කෑ ගහනවනේ. කෑ ගහපු ගමන් අම්මා දුවගෙන ඇවිල්ලා
මොකද උනේ කියලා අහලා මී මැස්සෙක් කෑවා කිව්වහම එතන ගන්නවා ආප්ප සෝඩා ටිකක්. ඒ කියන්නේ අම්මා දන්නවා අම්ල භස්ම ගැන හරියට. මොකද මී මැස්සෙක් කෑවහම මී මැස්සගේ කටෙන් පිට වෙනවා අම්ල. එහෙනම් අම්මා මොකද කරන්නේ? ගෙදර තියෙන භස්මයක් ගෙනල්ලා ගන්නවා. ආප්ප සෝඩා කියන්නේ භස්මයක්. ගාපු ගමන් හොද වෙනවා. වේදනාව අඩු වෙනවා. එහෙම නැත්නම් දෙබරෙක් කෑවොත් එහෙම දෙහි අඹුල් චුට්ටක් ගන්න. දෙබරගේ විස භස්මයක්. දෙහි අඹුල් අම්ලයක්. අඹුල්නේ. අම්ල ගාපුවාම අඩු වෙනවා. දැන් මේ අම්ල භස්ම අපි පාවිච්චි කරන තැන්. අපිට පේන තැන්. ඊළඟට භස්ම කියන ඒවා ගත්තොත් දැන් ඔයාලා අහලා තියෙනවනේ ලෙඩක් තියෙනවා. බහුලවම තියෙන ලෙඩක්. ඔයාලා මේකට කියන්නේ ગેස්ට්‍රික් කියලා. මේ ગેස්ට්‍රික් කියන එක නෙමෙයි හරිම නම. හරිම නම වෙන්නේ ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ අපේ ආමාශයට එකතු වෙනවා. අපේ දේහයේ තියෙන ඔයාලා දන්නවා ඔයාලා කන හැම එකම පිරෙනවා. අඹ ගෙඩියක් වගේ මෙන්න මේ වගේ මල්ලකට. මෙන්න මේකට අපි කියන්නේ ආමාශය කියලා. ඔය ආමාශයට ශ්‍රාවය වෙනවා හයිඩ්‍රොක්ලෝරික් කියලා අම්ලයක්. හයිඩ්‍රොක්ලෝරික්. දැන් මේ අම්ලය නිසා තමයි අපිට බඩ දැවිල්ලක් එන්නේ. ඒ හින්දා අපි කරන්නේ බඩ දැවිල්ල එනකොට අපි බොනවා බෙහෙතක්. ඔයාලා කියන්නේ ગેස්ට්‍රයිටිස් කරල් කියලා කියනවා. සමහර වෙලාවට අර කිරි පාටට හුරු දියරයක් තියෙනවා, පැණියක් තියෙනවා. ඒව භස්ම. එතකොට මේ භස්මයයි මේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු වුණාම ආමාශයේ තියෙන ඒවල අර දැවිල්ල ගතිය අඩු වෙනවා. එහෙනම් මේ අම්ල භස්ම කියලා කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් දෙකක්. හැබැයි සමහර ඒවා තියෙනවා අම්ල ගොඩටත් වැටෙන්නේ නැති භස්ම ගොඩටත් වැටෙන්නේ නැති ඒවා. අන්න ඒවට අපි කියනවා ලවණ කියලා. ඔය තුනම අපි මේ පාඩමේදී කතා කරනවා. අම්ල, භස්ම සහ ලවණ. ඔය ටික ඔයාලට දීලා තියෙනවා. ටියුට් එකේ අර පළතුරු මල්ල ගාවි මෙන්න මේ පිටුවේ ඔයාලට ඒ ටික දීලා තියෙනවා. මෙන්න මේ හරිය. එහෙනම් ඒ ටිකේ ඔයාලා කියව ගන්න විශේෂයෙන් ලියා ගන්න ඕනේ නැහැ. හැබැයි අපි පොඩ්ඩක් ඕකේ පාට කරගමු. මම ඔයාලට ටියුට් එක පේන්න දාන්නම්. මේක තමයි ටියුට් එක. මේක මෙන්න මේ පිටුවේ මම හයිලයිට් කරන තැන් ටික ඔයාලා පුළුවන් නම් හයිලයිට් කරගන්න නැත්නම් යටින් පෑනකින් හරි ඉරක් ඇඳ ගන්න. මෙන්න මේ ටික. දොඩම්, නාරං, සියඹලා, අන්නාසි. විනාකිරි, දෙහි බිලින්. මෙන්න මේ අම්ල ලෙස හැඳින්වෙන ඔන්න ඔතෙන්ට එනකම් ඔන්නෝම් පාට කරගන්න. එතකොට ඔතන තියෙනවා අම්ල වලට උදාහරණ. දොඩම් තියෙනවා, නාරං තියෙනවා, සියඹලා, අන්නාසි වගේ පළතුරු. ඊළඟට රසවත් කරන්න ආහාර රසවත් කරන්න යොදා ගන්න විනාකිරි. ඊළඟට දෙහි, බිලින්, තක්කාලි වගේ ඒවා. අන්න මේවා තමයි අම්ල. අපේ ගෙවල් වල පාවිච්චි කරන අම්ල වර්ග. එහෙනම් ඔන්න ඔය ටික එක්ක යටින් ඉරක් ඇඳ ගන්න නැත්නම් highlight පෑනක් තියෙනවා නම් highlight කරගන්න. ඊළඟට දෙවෙනි කොටස මෙන්න මේ ටික හුණු, ආප්ප සෝඩා, milk of magnesia. ඔන්න ඔය චුට්ට. ඔය තියෙන්නේ භස්ම. ඊළඟට යටින් තියෙනවා මෙන්න මේවා ජලය, මධ්‍යසාර ඔන්න ඔය ටික ලවණ එහෙමත් නැත්නම් උදාසීන කියන ඒවා. අම්ලත් නොවන භස්මත් නොවන ඒවා උදාසීන ද්‍රව්‍ය. ඊට පස්සේ ටියුට් එකේ යන්න මෙන්න මෙතන තියෙනවා ක්‍රියාකාරකම 5 1.
මේකේ අපිට කියනවා පොකුරු වදමල් තැම්බූ ජලය දෙහියුෂ විනාකිරි සබන්දියර හුණු අලු දියකර ජලය ලුණු ද්‍රාවණයක් සහ ගන්න කියලා. ඊළඟට පොකුරු වදමල් තඹගත් ද්‍රාවණයක් ගන්න කියනවා. ඊළඟට අර පොකුරු වදමල් තඹගත් එකෙන් බිංදු 2 ගානේ ඔය එක එකට දාලා බලන්න කියනවා. හරිද? ඔය ප්‍රැක්ටිකල් එක තමයි අපිට බලන්න තියෙන්නේ. එතන බලන්න ඕනේවා ටික මෙන්න මෙතන වගුවේ ඔයාලට දීලා තියෙනවා. ඊළඟට මේවා අම්ලද බෂ්මද උදාසීනද කියන එක ඔයාලට මෙතන දීලා තියෙනවා. අපි ඕක පොඩ්ඩක් බලමු. හරිද? ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්නම්. මෙතන තියෙනවා හරිනේ. ඔයාලට මේ පේනේවා පෙනෙයි. මේ තියෙන්නේ වදමල් තඹපු වතුර. ඊළඟට මේ තියෙන්නේ පුවක් තඹපු වතුර. ඊළඟ මෙතන තියෙනවා නිල් කටරොල් තඹපු වතුර. ඊට අමතරව අපි ගාව තියෙනවා විනාකිරි. ඊළඟට මං පහසු වෙන්න ඕනේ ඉඳ මේවා හදලා තියන් ඉන්නවා. මේකේ තියෙනවා හුණු දියර. ඊළඟ මේකේ තියෙනවා ෂැම්පු දිය කරපුවා. මේකේ තියෙන්නේ සීනි. ඊළඟ මේකේ තියෙනවා සබන්. ඊළඟ මේ තියෙන්නේ දෙහියුෂ. මෙතන තියෙනවා ලුණු. ඊට අමතරව වදමලක් තියෙනවා. ඔයාලට ලිට්මස් හදන හැටි කියලා දෙන්නම්. ඒකට වෙනවා. හරි. අද නිකන් උයන පන්තිය වගේ තමයි තියෙන්නේ. එන්න වර්ණය පෙනේද කියලා බලමු. අපි මං කිට්ටු කරලා ඔයාලට කැමරාවට කිට්ටු කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට වර්ණ වෙනස හොයාගන්න පුළුවන් වෙයි. අපි ඔය වගුව පුරවගෙන යමු. මං එකින් එක පෙන්නන්නම්. අපි ඉස්සරලාම බලමු. ඔයාලට ඔක ටියුට් එකේ දීලා තියෙන්නේ. ඔයාලට මේක පැහැදිලි නැති මෙහෙම තිබ්බොත් ලේසියිනේ. එතකොට තියෙන්නේ. අපිට ඉස්සරලාම ටියුට් එකේ උතන දීලා තියෙන්නේ දෙහියුෂ වලට පොකුරු වදමල් තඹපුව දාලා බලන්න කියලා. මෙන්න පොකුරු වදමල් තඹපුව එක. ඔයාලට පාට පේනවනේ. මේ තියෙන්නේ. පාට සතු පාටක් තියෙන්නේ. ඊළඟට ඒකට අපි දාලා බලන්න කියනවා දෙහියුෂ චුට්ටක්. ඔන්න දෙහියුෂ. ඔන්න දෙහියුෂ පොඩ්ඩක් දැම්මා මේකට. ඊට පස්සේ අපිට බලන්න කියන්නේ පොකුරු වදමල් තඹපු එකෙන් බිංදු 2ක් විතර දාන්න කියන්නේ. මං චුට්ටක් දාන්න ඔයාලට පේන පාටක් පේනවා. මේ තියෙනවනේ. හරිනේ. පේන පාට බලන්න මොකද වෙන්නේ කියලා. පාට වෙනසක් ඔයාලට පේනවනේ. මෙන්න මේ පාට තමයි ලැබෙන්නේ. මේක ලා රතු පාටක් තමයි එන්නේ. මේක අර දෙහි ඇඹුල් ප්‍රමාණය මදි දෙහි තිබ්බේ නෑ. රතු පාටට හුරු පාටක් එනවා. ඒ කියන්නේ මේක රෝස පාට වීමක් තමයි තියෙන්නේ. අපිට මේක විනාකිරි වලදී හොඳට බලා ගන්න පුළුවන්. ඔන්න වදමල් එක්ක එතකොට දෙහියුෂ දාපුවාම රතු පාට වෙනවා. එතකොට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ටියුට් එකට ගිහිල්ලා මෙන්න මෙතන ටයිප් මේ ලියා ගන්න. මෙන්න මේ හරියෙන් මම ඔයාලට ලියලා පෙන්නන්නම්. ඔයාලත් ලියා ගන්න. ද්‍රාවණය රතු පැහැයට හැරේ. ද්‍රාවණය රතු පැහැයට හැරේ. එහෙම ලියන්න. එතකොට දෙහියුෂ එක හැරෙන්නේ රතු පාටට. මට දිගටම ඔතන ටයිප් කරලා පෙන්නන්න බෑ. අවසානට මම ටයිප් කරන්නම්. දැනට ඔය විදියට මම කියනකොට 15වත් පුරවගෙන යන්න. අපි එකින් එක බලාගෙන යන්න.
ඊළඟට ඔයාලට තියෙන්නේ බලන්න විනාකිරි කියන එක. මම මේක අයින් කරන්නම්. ඒ තියෙන්නේ විනාකිරි. විනාකිරි ටිකක් දාලා බලන්න. ඔන්න විනාකිරි වලට මේකත් අම්ලයක් ඉස්සරලා එක වගේම දැම්මහම පාට වෙනස බලා ගන්න. ඒ පාටම තමයි එන්නේ. ඒ කියන්නේ මෙයක් අම්ලයක් එන පාට රෝස පාටයි. පැහැදිලි නේ? රෝස පාටට තමයි පේන්නේ. ඔයාලට අර කැමරාවෙන් පේනකොට පොඩි වෙනසක් ඇති. ඒ හින්දා ඒකෙත් වගුව ඉස්සරහින් මෙතනින් ලියන්න මෙන්න මේ හරියෙන් රතු පාට වේ කියලා. ලියා ගන්න රතු පාට වේ කියලා. ඊළඟ එකත් අපි බලමු. ඊළඟට තියෙන ඔයාලට සබන් දියර. හැබැයි සබන් දියර කියන්නේ අම්ලයක් නෙමෙයි. සබන් දියර කියන්නේ භස්මයක්. මේ තියෙන්නේ සබන් දියර එක. ඔන්න මම සබන් දියර දැම්මා. චුට්ටක් ඉන්න. සබන් දියර එකටත් අපි දාලා බලමු. ඔන්න මේකේ බලන්න පාට මීට වඩා වෙනස්. මේකෙදි ලැබෙන පාට ඔයාලට පේනවා මේකේ පේන්නේ දම් පාටක්. මේ අර ඉස්සෙල්ලා දැකපු පාට නෙමෙයි. මේක දැන් අර ළඟටම තිබ්බනම් තමයි හොඳටම පේන්නේ. මේක දම් පාටකට තමයි පේන්නේ. ඒ හින්දා ඒක ඉස්සරහින් ලියා ගන්න දම් පාටට හැරේ කියලා. ඒතකොට සබන් දියර ඉස්සරහින් ලියන්න වෙන්නේ අපිට දම් පාටට හැරෙනවා කියලා. ඊළඟට අපිට බලන්න කියලා කියන්නේ ඔයාලට හුණු දියර එක. මේ තියෙන හුණු දියර. ඔයාලට මතකයි 6 වසරේදී අපි ආවරණ හුණු දියර හැදුවා. බලන්න දැම්මහම වෙනස. ඔයාලට පාටක් වෙනස් වෙනවා කියලා බලන්න පුළුවන්. දම් පාටක් තමයි හැරෙන්නේ. ඉතින් ඒකටත් එන්න ඕනේ දම් පාට කියලා. ඔන්න භස්ම දෙකට දැම්මට පස්සේ එතකොට හුණු දියර වලත් ආවේ දම් පාට, සබන් දියර වලත් ආවේ දම් පාට. මං ගාව අලු දිය කරපු ජලය නැහැ. ඉතින් ඒකත් භස්මයක්. ඒක ඉස්සරහිනුත් ලියන්න දම් පාට කියලා. අලු දිය කරපු එක ඉස්සරහිනුත් ලියන්න දම් පාට කියලා. ඊළඟට තියෙනවා ලුණු ද්‍රාවණය සහ ජලය. ඒකත් දාලා බලමු අපි. මේ තියෙන්නේ ලුණු. ඔන්න ලුණු වතුර එක. ඒකට අපි දාලා බලනවා වදමල් තඹපු වතුර. ඒකේ වෙනසක් පේන්නේ නැහැ. මේ වර්ණය මේකේ එන වර්ණයම තමයි. අර ප්‍රමාණයේ අඩුවීමක් විතරයි. වර්ණ වෙනසක් නැහැ. ඒ හින්දා එතනින් ඔයාලා ලියා ගන්න ඉස්සරහින් වර්ණය වෙනස් නොවේ කියලා. ලුණු ද්‍රාවණය ඉස්සරහින් ලියන්න වර්ණය වෙනස් නොවේ. ඊළඟට අවසාන එක බලමු අපි නිකම්ම වතුරට දාලා. ඔන්න වතුර. වතුර තියෙන එකට අපි වදමල් තඹපු ජලය දානවා.
ඒත් අර පාටම තමයි වෙනසක් නැහැ. අර පාටම තමයි. ඒ කියන්නේ ලුණු ද්‍රාවණයට ලැබිච්ච පාටම තමයි. ඒකවත් ඉස්සරහින් ලියන්නේ හින්දා වර්ණ වෙනසක් සිදු නොවේ කියලා. මට ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. මේ කොහොමද රාම්ල බස්ම කියලා මේ හොයාගන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් තව චුට්ටකින් දෙන්න. දැන් මේ ප්‍රැක්ටිකල් එකේ අපි බලන්නේ මෙන් බලන්න ඔයාලට මෙතන දෙනවනේ. මුල දෙන්න අම්ල. දෙවෙනියට හිටපු තුන් දෙනාම බස්ම. තුන්වෙනියට හිටපු තුන් දෙනා උදාසීනනේ. දැන් අපිට මෙහෙම ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඔයා දැන් අහපු ප්‍රශ්නෙට උත්තරේ මම මේ දෙන්නේ. අපි කොහොමද අම්ල බස්ම හොයාගන්නේ? දැන් අපි දන්න දේ තමයි අම්ල තියෙන තැනකට වදමල් විෂ දැම්මොත් මොන පාටද ඇවිත් තියෙන්නේ? රතු. ඔත ඔක්කොටම ආවේ රතුනේ. දෙහි යුෂත් රතු පාටයි. විනාකිරිත් රතු පාටයිනේ. ඊළඟට භස්ම තියෙන තැනකට වදමල් විෂ දැම්මොත් දම් පාට නේද? ඊළඟට උදාසීන එකකට දැම්මොත් ඔයාලට වෙනසක් නෑ නේද? දැන් කාට හරි හොයාගන්න බැරිද අම්ලද බස්මද කියලා? දැන් උදාහරණයක් ඔයාලට දෙනවා අපි හිතමු මෙහෙම කියලා. ඔයාලට දැන් දෙනවා සිසිල් බීම ද්‍රාවණයක්. ඒ කියන්නේ සිසිල් බීම බෝතලයකින් චුට්ටක් දාලා දෙනවා. දැන් ඔයාලගෙන් අහනවා මේක අම්ලයක්ද බස්මයක්ද උදාසීනද? දැන් මේ ටික නම් කියත හැකි. ඊටු ටික කියන්න බෑනේ ළමයි. ඔතකොට අපි කරන්නේ දැන් ගන්නවා වදමල් විෂ. දානවා වදමල් විෂ ටිකක් මේකට. දාපුවාම රතු වුණොත් මොනවාද? අම්ලයක්. දම් වුණොත් බස්මයක්. වෙනසක් නොවුණොත් උදාසීනයි. හරි නේද එතකොට? අපිට පුළුවන් නේද වදමල් විෂ පාවිච්චි කරලා ඕනම කෙනෙක් අම්ලද බස්මද උදාසීනද කියලා හොයන්න. අන්න ඒ හින්දා මෙන්න මේ වදමල් විෂ වගේ ඒවාට අපි කියනවා දර්ශක කියලා. මෙන්න මේ දර්ශකයක් පාවිච්චි කරලා අපිට පුළුවන් කියන කෙනා අම්ලයක්ද බස්මයක්ද උදාසීනද කියලා හොයන්න. ඒකට තමයි අපි දර්ශක පාවිච්චි කරන්නේ. ඒ දර්ශක ගැන තමයි මේ පාඩමේ අපි ඉගෙන ගන්න. අපිට දැන් පළවෙනි දර්ශකය හම්බුණානේ ළමයි. පළවෙනි දර්ශකය අපිට හම්බුණා කවුද? වදමල් යුෂන්. අපි ওই ටික ඉස්සෙල්ලා ටියුට් එකේ පුරවගෙන ඉමුකෝ. ඔයාලා වගුව පිරෙව්වා නම් මෙන්න මෙහෙම තමයි තියෙන්න ඕන. පළවෙනි තීරුවේ ඔයාලා ලියලා තියෙන්න ඕනේ රතු පැහැයට හැරේ කියලා. රතු කියලා ලියලා තියෙනවා නම් ඇති. ඊළඟට දෙවැනි එකේ ඔයාලා ලිව්වා නම් ඒකෙත් තියෙන්න ඕනේ රතු පැහැයට හැරේ කියලා. තුන්වෙනි එකේ ලියලා තියෙන්න ඕන ඔයාලා දම් පැහැයට හැරේ කියලා. දම් පැහැයට හැරේ. ඊළඟට හතරවෙනි තීරුවට ගියොත් ඔයාලට තියෙන්න ඕනේ ඒකත් දම් පැහැයට හැරේ කියලා. උමේෂා මෙතනත් දම් පැහැයට හැරේ. මෙතන එන්න ඕනේ වෙනසක් නොවේ කියලා. වෙනසක් නොවේ. මෙතනත් එන්න ඕනේ වෙනසක් නොවේ කියලා. ඔන්න ඔය විදිහට වගුව ඔයාලගේ පිරලා තියෙන්න ඕන. රතු පැහැයට හැරේ, රතු පැහැයට හැරේ, දම් පැහැයට, දම් පැහැයට, දම් පැහැයට කියලා තුනක්, වෙනසක් නොවේ කියලා දෙකක්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා දර්ශක කියලා. අන්න එතන අපි පොඩි සටහනක් දාගමු. දර්ශක කියන තැන.
එතනත් මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම් කියවන ගමන් ඔයාලා ලියා ගන්න. අම්ල සහ බස්ම සමග අම්ල සහ බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන අම්ල සහ බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි. අම්ල සහ බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි. ඒකටම ලියාගෙන යන්න. මේවා මගින් අම්ල සහ බස්ම වෙන් කර හඳුනාගත හැක. ඔතන තමයි ලියලා ඉවර කරේ අපි. අම්ල හා බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වේ. මේවා මගින් අම්ල හා බස්ම වෙන් කර හඳුනාගත හැක. ඊළඟට උතන තියෙනවා පළවෙනි ටියුට් එකේ දීලා අම්ල බස්ම හඳුනගන්න පාවිච්චි කරනවා අපි විද්‍යාගාර දර්ශක කියලා જાතියක්. දැන් අපිට බෑනේ ළමයි හැමදාම වදමල් තඹ බන්න මේ විද්‍යාගාරෙදී. ඉතින් විද්‍යාගාරෙදී තියෙනවා කඩදාසි විශේෂයක්. මේවට අපි කියන්නේ ලිට්මස් කඩදාසි කියලා. මෙන්න මේ ලිට්මස් කඩදාසි පාවිච්චි කරලා අපිට පුළුවන් අම්ල බස්ම අඳුර ගන්න. මේකේ ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රතු ලිට්මස්. අනිත් එක තමයි නිල් ලිට්මස්. එතකොට පාට වර්ග දෙකකින් තියෙනවා. එකක් රතු පාට ලිට්මස්, අනිත් එක නිල් පාට ලිට්මස්. දැන් රතු පාට ලිට්මස් එකක් එයා රතු පාට ලිට්මස් කෑල්ලක් අරගෙන මොකක් හරි ගාලා බලනකොට මෙයා නිල් පාට වුණොත්, රතු පාට ලිට්මස් එකක් නිල් පාට වුණොත් එතන තියෙන්නේ බස්මයක්. රතු පාට එකක් නිල් පාටට හැරුණොත් එයාට කියන්නේ බස්මයක්. හැබැයි නිල් ලිට්මස් එකක් රතු පාටට හැරුණොත් එතන තියෙන්නේ අම්ලයක්. දැන් ඕකත් අපිට දර්ශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන වැඩේ තමයි ලිට්මස් දෙක අරන් යනවා, රතු පාට එකයි නිල් පාට එකයි. දැන් ඔයාලට බලන්න ඕනේ දෙහි යමුල් වලට ඔන්න රතු පාට ලිට්මස් එක දාලා බලනවා. එතකොට රතු පාට එක නිල් පාට වෙනවා නම් තමයි බස්ම. හැබැයි අපි දන්නවා දෙහි කියන්නේ අම්ලයක්. රතු ලිට්මස් එක දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැ. පාටක් නැහැ, නිල් පාටම තමයි. හැබැයි නිල් ලිට්මස් එක දාපු ගමන් රතු පාට වෙනවා. එතනින් කිව්වා කියා හරි. ඒ කියන්නේ දෙහි අම්ල නැත්තම් දෙහි යුෂ කියලා කියන්නේ අම්ලයක් කියලා. ඉතින් විද්‍යාගාරයේ අම්ල බස්ම හඳුන ගන්න පාවිච්චි කරන කඩදාසි වර්ගය තමයි ලිට්මස් කඩදාසි. ඒකේ වර්ග දෙකක් තියෙනවා, රතු ලිට්මස් සහ නිල් ලිට්මස් කියලා. එතකොට අපිට
වර්ග දෙක පාවිච්චි කරලා එක එක ඒවා අඳුන ගන්න පුළුවන්. මම ඔයාලට ඒක පෙන්නන්නම් පොඩ්ඩක්. හරි. ඔයාලට මෙන්න මේ රූප ටික පේනවා ඇති. හරි. මේවා නෙමෙයි මේ කඩදාසි වලට තමයි අපි කියන්නේ ලිට්මස් කියලා. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා නිල් පාට ලිට්මස් එක. ද්‍රාවණය කෙරුවාම රතු පාට වෙනවා. ඔන්න ඔතන තියෙනවා රූපයක් බලන්නකෝ. එකක් නිල් පාටයි අනික රතු පාටයි. ඔය දෙක තමයි අර කියපු අපි නිල් ලිට්මස් සහ රතු ලිට්මස්. මෙන්න මෙතන තියෙනවා රතු පාට එක, රතු ලිට්මස් එක, මෙතන තියෙනවා නිල් පාට එක, නිල් ලිට්මස් එක. ඕක දාලා අපිට එක එකට දාලා පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඔයාලා බැලුවොත් මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඔන්න ඕකේ තියෙනවා ද්‍රාවණයකට ගිල්ලලා බලපුවාම පළවෙනි රූපයෙන් පෙන්නනවා නිල් පාට ලිට්මස් එකක්. ගිල්ලපුවාට පස්සේ රෝස පාට වෙලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ නිල් ලිට්මස් රතු පාට වෙනවා නම් අම්ලයක්. එහෙනම් පළවෙනි භාජනයේ තියෙන්න ඕන අම්ලයක්. දෙවෙනි භාජනයේ බලන්න රතු පාට එකක් ගිල්ලලා තියෙන්නේ. ගිලිලා තියෙන කෑල්ල නිල් පාටයි. එහෙනම් රතු පාට එකක් නිල් පාට උනේ. එතකොට ඒක භස්මයක්. ඔක අපිට මතක තියාගත්ත හැකි රතු නිල් වුණොත් නේ භස්ම. නේ. එහෙනම් අපි මතක තියාගන්නවා රනිල් කියලා. රනිල් භස්ම කියලා. හරිනේ රනිල් කියන්නේ රතු නිල් වුණොත් භස්ම. ඒ දෙක මාරු වුණාම හරි නිල් රතු වුණොත් අම්ල කියලා කිව්වේ. රතු නිල් නම් භස්ම, නිල් රතු නම් අම්ල. එතකොට ඔයාලට ওই පාට වෙනස මතක තියාගන්න ඕනේ. අලගේ ටියුබ් එකේ බලන්න ක්‍රියාකාරකම පහේ දෙක කියලා ලිට්මස් දාලා බලන්න තියෙනවා. මට ඒක දැන් කරලා පෙන්වන්න විදිහක් නැහැ. හේතුව මං ගාව ලිට්මස් කඩදාසි ගෙදර නැහැ. හැබැයි ඔයාලට පොඩි වැඩක් කියලා දෙන්නම්. ගෙදරදී කොහොමද ලිට්මස් කඩදාසියක් හදාගන්නේ කියලා. මේ ලිට්මස් කඩදාසිය හදාගන්න ඔයාලට ඕන වෙනවා මෙන්න මේවා. A4 කොලයක්. සුදු පාට A4 කොලයක්. ඊළඟට රතු පාට පොකුරු වද මලක්. A4 කොලයකුයි රතු පාට පොකුරු වද මලකුයි තමයි ඕනේ. ඔය දෙක හොයාගත්තොත් ඔයාලට ලිට්මස් කඩදාසි ටිකක් ගෙදරදිම හදන්න පුළුවන්. හදලා තියාගන්න පුළුවන් ඕන එකට ඔබලා බලා ගන්නත් පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් හදන විදිය. ඔයාලගේ A4 කොලේ අරගෙන දැන් මේක බලා ගන්න. ගෙදරදී ඊට පස්සේ ක්ලාස් එක ඉවර වෙලා කරලා බලන්න. මේ තියෙන්නේ මලක්. පොකුරු වද මලක්. ඔන්න ඔය පාට මලක් වෙන්න ඕන. අර කහ පාට සුදු පාට මල් හරියන්නේ නැහැ. ඊට පස්සේ මේක හොඳට පොඩි වෙලා ගෑවෙනකම් මෙන්න මෙහෙම මේකේ අතුල්ලන්න. ඔයාලට පේනවා පාටට ගෑවෙනවා මෙන්න මෙහෙම. නිකන් අර මලේ තියෙන කහට වගේ ගෑවෙනවා. කඩදාසිය හොඳට ගෑවෙනකම් ඔන්නෝම ගා ගන්න. මල් දෙක තුනක් තියාගත්තොත් ඔයාලට හොඳටම ගා ගන්න පුළුවන්. මම නිකන් දල වශයෙන් දැන් ඔයාලට හදලා පෙන්නන්නම්. ඔන්නෝම ගාලා ඉවර වෙලා උක වේලෙන්න තියාගන්න ඕන. මම මේක පොඩ්ඩක් පිහ දාලා අර මේවා යන්න ටික වෙලාවක් තියෙනවා අපි වේලෙන්. බල ගාගත්තන් පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේක තව ලොකු මලක් අරගෙන පිපිච් එකක් අරන් ගෑවොත් හොඳ ලස්සනට මේ සුදු පාට ගතිය නැති වෙන්නම ගා ගන්න පුළුවන්. ඊට පස්සේ කතුරක් අරගෙන මේවා පොඩි තීරු වලට කපා ගන්න. මොනවාම පොඩි තීරු වලට මෙන්න මේ වගේ තීරු වලට කපා ගන්න. අක්කේ ඔය මයික් එක ඕෆ් කරගන්න දරුවෝ.
මේ වගේ තීරු කීපයකට කපා ගන්න. ඔන්න මම 3ක් විතර කපලා පෙන්නන්නම්. හරි මේ වගේ ගොඩක් ඔයාලට හදා ගන්න පුළුවන් එක කොලයකින්. සාමාන්‍ය මෙන්න මේ වගේ දිගට හදලා ඔන්න ඔය වගේ දිගට තියාගෙන ඔයාලා ස්ටේපර් කටුවක් ගහලා අර පොතක් වගේ ඔන්න ඔහම හදා ගන්න. ඔහම තියලා. එතකොට ඕන වෙලාවක ඔයාලට මේකෙන් කොලයක් කඩලා අරගෙන බලන්න පුළුවන්. පාට වෙනස අපි චුට්ටක් බලමු. මම ගන්නම් මේකේ තියෙනවා හුණු වතුර එකක්. ඔන්න දැන් ඔයාලගේ දර්ශකය මේකනේ ලිට්මස් කඩදාසිය මේක. ඔයාලා හිමීට මේක ඔබලා බලන්න ද්‍රාවණය ඇතුළට. පැහැදිලිව පේනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම ඔබලා ගත්තන් පස්සේ දැන් මේක තාම වේලිලා මදි. පැහැදිලි පාටක් ඉන්නේ නැහැ. විනාඩියක් ඉන්නකෝ බලන්න. ඔයාලා මෙහෙම ගිල්ලලා බැලුවොත් මෙන්න මේක දම් පාට වෙලා පේන්න ඕනේ. මේ ඔයාලට දැන් යන්තම් මේක දම් පාට වේගන යනවා පේනවා. මෙන්න මේ හරියේ. අර හොඳ දම් පාටක් එන්නේ නැහැ මේක තාම වේලිලා නැති හින්දා. හොඳට වේලිලා තිබ්බනම් හරි. ගොඩක් වෙලාවට ඔයාලා මේකට ගන්න ඕනේ පිපිච්ච වදමලක්. මං ගාව තිබ්බෙම වදමල් දෙකයි. පොකුරු වද විතර ගන්න පුළුවන් ඕක හදන්න. ඔව් පොකුරු වදමල් විතරයි ගන්න පුළුවන්. දැන් මේක වේලිලා මදි හින්දා හොඳට පේන්නේ නැහැ. ඕක දැන් ඔයාලා අරන් ගිහිල්ලා ඔය දැන් අපි තිබ්බේ හුණු වලනේ. අපි ඕක ගිල්ලලා බැලුවොත් එහෙම ඇඹුල් එක්ක මෙන්න වෙනස හොඳට හොයන්න පුළුවන් ඒකේ නම් සුදු කඩදාසියත් එක්ක තිබ්බොත් නේ තියෙන්නේ. දැන් මේ පැත්තට වඩා මෙන්න මේ පැත්ත රෝස පාට වැඩි. මේ තියෙන්නේ. ඒක කැමරාවට රයිට්. ඔන්න ඔය වගේ. දැන් අර කැමරාවෙන් පේනකොට මේක වෙනස් මට හොඳට පේනවා. අම්ලවල එබුවාම මේක රතු පාටයි. භස්ම වල එබුවාම දම් පාටයි. එහෙනම් මේ වගේ කඩදාසියක් හදලා තියාගන්න. එතකොට ඕන වෙලාවක දාලා බලන්න පුළුවන්. අපිට වදමල් තඹ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඕක තමයි ඔයාලට ගෙදරදී ලිට්මස් හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ. මේක නිල් ලිට්මස් හදන්න බැරිද? නිල් ලිට්මස් කියලා හදන්න ඕනේ නැහැ. ඕකේ දෙකම පෙන්නනවා. දැන් අර විද්‍යාගාරේ තියෙන එක තමයි නිල් පාටයි රතු පාටයි දෙකක් තියෙන්නේ. අපිට ඒක හදන්න බෑ. ඒක ගන්නවා නම් කඩෙන් තමයි ගන්න ඕනේ. සාමාන්‍ය කඩේක නෑ ඒවා. පාල්ට ඒවා ගන්නවා නම් විද්‍යාබඩු තියෙන කඩේකින් ගන්න ඕනේ මේ වර්ග දෙක. දැන් මේකෙන් කරන්නේත් අපි රතු දැම්මහම භස්ම හොයාගත්ත හැකි. නිල් දැම්මහම අම්ල හොයාගත්ත හැකිනේ. ඉතින් මේකෙන් ප්‍රශ්නයක් නෑ ළමයි. ඔයාලා හදාගත්ත කොලේ ගිල්ලලා බේරනකොට රෝස පාට වුණොත් ඒ තියෙන්නේ අම්ලයක්. ඒ කොලේම ගිල්ලලා බලනකොට දම් පාට වුණොත් ඒ තියෙන්නේ භස්මයක්. එතකොට මේක එක කොලෙන්ම දෙකම හොයන්න පුළුවන්. ඔය ගෙදර සරලව පාවිච්චි කරන්න පුළුවන් වැඩක්. අපි මෙන්න මේ වගුව පුරවමු කොට යුට් එකේ. මෙන්න මෙතන තියෙන ක්‍රියාකාරකම 5 රතු ලිට්මස් කියන එක අල්ලන රතු ලිට්මස් එක නිල් පාට වෙන්නේ භස්ම වලදී විතරයි. එහෙනම් අම්ලත් එක්ක වර්ණ වෙනසක් පෙන්වන්න බෑ. එහෙනම් ඔයාලා පළවෙනි තීරුවට මෙතෙන්ට ලියන්න ඕනේ වෙනසක් නැත කියලා. නැත්නම් පාටම දාමු අපි. රතු ලිට්මස් දැම්මාම රතු පාටම තමයි. වෙනසක් නැහැ. රතු පාට විදිහටම තියෙනවා නම් එයා අම්ලයක්. හැබැයි රතු ලිට්මස් එක භස්මයකට දැම්මොත් නිල් පාට වෙනවා. උදාසීන එකේදී රතුම තමයි. අපි ඉස්සෙල්ලා පුරවගෙන ඉමු.
ඊළඟ නිල් ලිට්මස් එක අම්ල එකදී රතු පාට වෙනවා. රතු ඊළඟ බස්මත් එක්ක ගත්තොත් නිල්මයි. උදාසීන එක ගත්තත් නිල්මයි. දැන් අපිට හොයාගන්න පුළුවන් ඕකේ. මේ කියන්නේ දැන් රතු එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ භස්ම එකදී විතරයි. භස්ම එක නිල් වෙලා. නිල් එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ අම්ල එක විතරයි රතු. උදාසීන නම් රතු වල පාට වෙනස් කරන්නෙත් නෑ. නිල් වල පාට වෙනස් වෙන්නෙත් නෑ. දෙකම එක විදිහට තියෙනවා. පුරවගෙන ඉවර ඇති. අපි ඉඳ පල්ලෙහා ටිකක් ලියලා එමු. මෙතන තියෙනවා තරු තුනක් මේ අණුව කියලා. අන්න එතන අපි ලියමු. ඔය අපි ඉගෙන ගත්ත ටික උතන ලියමු. පළවෙනි වාක්‍ය මෙහෙම ලියන්න. අම්ල මගින් නිල් ලිට්මස් වල වර්ණය අම්ල මගින් නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවන බවත් අම්ල මගින් නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවන බවත් රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ. පළවෙනි තරු ලකුණට එතකොට ඕක තමයි ලියලා තියෙන්න ඕනේ. අම්ල මගින් නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවන බවත් රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ කියලා. ඊට දෙවෙනි තරු ලකුණට ලියලා තියෙන්න ඕනේ මෙහෙම ලියන්න. භස්ම මගින් රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන බවත් භස්ම මගින් රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන බවත් නිල් ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ. නිල් ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ. ඊළඟ තුන්වෙනි තරු ලකුණට ලියන්න.
ලියනකොට වේගය වැඩි නම් කියන්න. උදාසීන ද්‍රව්‍ය නිල් ලිට්මස් වල හෝ රතු ලිට්මස් වල උදාසීන ද්‍රව්‍ය නිල් ලිට්මස් වල හෝ රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බව තහවුරු වේ. උදාසීන ද්‍රව්‍ය නිල් ලිට්මස් වල හෝ රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බව තහවුරු වේ. අඩුපාඩු තියෙනවා නම් පොඩ්ඩක් බලලා ඉවර කරගන්න. ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේක ක්ලාස් එක ඉවර වෙලා ඔයාලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම මේ ටයිප් කරපු ටික WhatsApp එකට දාන්න. මම මෙතනින් අයින් වෙනවා. ඊළඟට උතන දීලා තියෙනවා ස්වභාවික පරිසරයේ ඇති විවිධ ද්‍රව්‍ය මගින් දර්ශක සකසාගත හැකිය. එවැනි දර්ශක කීපයක් පහත දැක්වේ කියලා. අපි ලියලා විස්තරේ කතා කරගෙන යන් ටියුට් එකට. මම මේ කියන්නේ ඔයාලට ගෙදරදී හදා ගන්න පුළුවන් දර්ශක සෙට් එකක්. අර ඉස්සරලා මම කියලා දුන්නේ ගෙදරදී හදා ගන්න පුළුවන් ලිට්මස් වර්ගයක්. ලිට්මස්ම නෙමෙයි ලිට්මස් වගේ පාවිච්චි කරන්න පුළුවන් වර්ගයක්. දැන් මෙතනදී මම කියලා දෙන්නේ ගෙදරදී ඔයාලට හදා ගන්න පුළුවන් ද්‍රාවණ ටිකක් දර්ශක විදිහට. පළවෙනි එක පොකුරු වදමල්. තම්බාගත් යුස. ඒක තමයි දැන් අපි පාවිච්චි කරලා බැලුවේ. ඔයාලා හොයාගන්න ඕනේ රතු පාට පොකුරු වද. අනිත් මල් වල මේක වැඩේ හරියන්නේ. රතු පාට පොකුරු වද මල් ටිකක් අරගෙන එක මලක් ඇති වතුර අඬු කෝප්පයක් විතර දාලා හොඳට නටනකම් පැහැනකම් තඹ ගන්න. ටිකක් කළු පාටට හුරු ද්‍රාවණයක් ලැබේ. නිවුනට පස්සේ රතු පාට ද්‍රාවණයක් එනවා. ඒක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් නිල් කටරොළු මල්. තම්බාගත් යුස. නිල් කටරොළු මල් තම්බාගත් යුස. ඒකෙත් එහෙමයි නිල් කටරොල් කියන මල් ඔයාලා දැකලා තියෙනවා. මෙන්න මේ නිල් කටරොල් මල් අඩුම තරමේ 5ක්වත් ඕනේ. අරගෙන වතුර අඬු කෝප්පයක් විතර දාලා තම්බ ගන්න. හැබැයි මතක තියාගන්න ඒකේ මල කඩා ගන්නකොට ඔය මල් එකකවත් අර නටුව පැත්තේ තියෙන කොළ පාට කෑලි දාන්න එපා. අර නිල් පාට පෙත්ත විතරයි දාන්න ඕන. ඊළඟට කහ තැඹූ ජලය. ඒකට ඔයාලා ගන්න ඕනේ කහ ආලයක්, අමු කහ ආලයක් අරගෙන තමයි තම්බලා හදා ගන්න ඕනේ.
ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පුවක් තැම්බූ ජලය. පුවක් තැම්බූ ජලය කවුරු හරි මයික් එකක් ඔන් කරගෙන ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් රතු ගෝවා තැම්බූ ජලය. රතු ගෝවා තැම්බූ ජලය. සර් ඔයාගේ සිග්නල් හොඳට පැහැදිලිව ඇහුන්නේ නැහැ කියපු එක දරු. සර් රතු ගෝවා කොහෙන්ද හොයාගන්න තියෙන්නේ? රතු ගෝවා හොයාගන්න ටිකක් අමාරුයි. හේතුව රතු ගෝවා නෙමෙයි තියෙන්නේ නිකන් දම් පාටට හුරු ගෝවා එකක්. මම ඔයාලට රූපයක් පෙන්නන්නම් පස්සේ. අපේ පැත්තේ කට්ටිය මේක කන්නේ නැහැ. ඒ හින්දා මෙහෙට මේක පොලේ එහෙම විකුණන්න ගේන්නේ නැහැ. සමහරට අනුරාධපුර පැත්තේ සුපර් මාකට් වල තියෙනවා. එහෙම නැත්තම් දඹුල්ලේ යන කෙනෙකුට කියලා ගෙන්න ගන්න ඕනේ දඹුල්ලට ගේනවා. වැඩේ තියෙන අපේ පැතිවල ඒක විකිරෙන්නේ නැති හින්දා මෙහෙ එළවලු කඩවල් වල ගන්න නැහැ. නැත්තම් එළවලු ගේන කෙනෙක් ඉන්නවනම් රතු ගෝවා ගෙඩියක් ගෙනල්ලා දෙන්න කිව්වනම් අර ඔයාලා දකින්න ගෝවා එකම තමයි. ඒක රතු පාටයි. රතු පාට කියන්නේ දම් පාටට හුරු පාටක් තියෙනවා. ඒක මෙහෙ කඩවල මමත් දැක්කේ නැහැ කොහෙවත්ම තියෙනවා. ඊළඟට අවසාන මේක ගිරිතිල්ල මල්. ගිරිතිල්ල මල් තලාගත් යුෂ. මම මේක අන්තිමටම දැම්මේ අනිත් ඔක්කොම තම්බලා ගන්න ළමයි. ගිරිතිල්ල මල් නම් තලලා යුෂ ටික අරගන්න ඕනේ. හැබැයි මේක පරිස්සමින් මේවල කිරි තියෙනවා ඇස් වලට දාගන්නේ නැතුව තලා ගන්න ඕනේ. ගිරිතිල්ල කියලා අර ජිල් බෝලයක් සයිස් විතර ගෙඩි හැදෙන වැල් జాතියක්. දැන් නම් තියෙනවද කියලාවත් දන්නේ නැහැ හැබැයි. ළඟකදී කොහෙදවත් දැක්කේ නැහැ මං ගිරිතිල්ල මල්. ඔන්න ඔය කියන වලින් ඔයාලට හදා ගන්න පුළුවන්. පුවක් තැම්බූ ජලය කියනකොට කරුංකා පුවක් ගෙඩියක් අරගෙන පොඩි පොඩි කෑලි වලට කපලා අර විදිහටම වතුර අඬු කෝප්පයක් හරි භාගයක් හරි දාලා තඹ ගන්න. කහවලත් එහෙමයි කහාලයක් ගලවලා යන්තම් පොඩි කෑල්ලක් තිබ්බනම් ඇති චූටි චූටි කෑලි වලට කපලා තඹ ගන්න. ගෝවත් එහෙමයි පොඩි කෑලි කපලා තඹ ගන්න ඕනේ. මම මේ ටික අයින් කරන්නම්. අලට ওই ටික බලමුකෝ පින්තූරයක් පෙන්න ගන්න පුළුවන් වේද කියලා. රතු ගෝවා. ඔන්න ඕවා තමයි රතු ගෝවා කියලා කියන්නේ. දම් පාටට හුරු පාටක් තියෙන්නේ. රෙඩ් කැබේජ් නැත්නම් රතු ගෝවා කියලා කියන්නේ මෙන්න මේවා ගෝවා වගේම තමයි වෙනසකට තියෙන්නේ මෙයාගේ පාට ඔන්න ඔය පාට. පුළුවන් නම් තැනකින් අහු වුණොත් අරගෙන එන්න. ඕන සලාද වලට එහෙම ගන්නවා. සලාද වල පාට වෙනස් කරන්න එහෙම ගන්නවා. ඕක රතු ගෝවා කියන එක. ඔය වැඩි විකිනෙන්නේ නැහැ හින්දා ගොඩක් වගා කරන්නේ නැහැ. ගිරිතිල්ල කියන්නේ මෙන්න මේ වගේ වැල් జాතියක්. හරිනේ මෙන්න මේවා තමයි ගිරිතිල්ල කියන්නේ. ඔන්න ඔය මල් තමයි හොයාගන්න ඕනේ. ඔය මල් ටික තමයි තලලා ගන්න ඕනේ. ඔක තම්බන්නේ. ගිරිතිල්ල මල් තලලා වතුර චූට්ටක් දාලා තලලා ගන්න. ජුස් ටික තමයි මිරිකලා ගන්න ඕනේ. අනිත් ඒවා ඔයාලා දන්නවා. දැන් බලන්න දීලා ඇති මෙන්න මේ වගුව.
එයා පැත්තේ පිටුවේ බලන්න මෙන්න මේ වගුව දීලා තියෙනවා. අලගේ ටියුට් එකේ. ඒක දාලා තියෙන්නේ කහ තැඹූ ජලය කියලා. මෙන්න මෙතන මෙන්න මේ වගුව. මේ වගුවේ පොඩි වෙනස්කම් ටිකක් ඔයාලා කරගන්න ඕනේ. මේ කහ තැඹූ ජලය හැමම තිබ්බාවේ දෙවන මේ තීරුවට දාගන්න පුවක් තැඹූ ජලය කියලා. පුවක් තැඹූ ජලය දෙවෙනි තීරුව. තුන්වෙනි තීරුවට දාගන්න නිල් කටරොල්. මම යුෂ කියලා දාන්නම් එච්චර ඉඩ නැති හින්දා නිල් කටරොල් යුෂ. තව ඉතින් ඔයාලට කහ තැඹුවක් තියෙනවා නම් කහ තැඹ එකත් බලන්න පුළුවන්. මට කහාලයක් හොයාගන්න බැරි වුණා. ඊළඟට තව අර කියපු රතු ගෝවා ඒවත් තියෙනවා නම් ඔකට පුරවගෙන යන්න පුළුවන්. දැනට අපි ගාව තියෙනවා නිල් කටරොල් යුෂයි පුවක් තඹපු වතුරයි. එහෙනම් මේ තීරු දෙක තමයි පහලට අපි පුරවගෙන යන්නේ. අපි එකින් එක බලලා යමු. ඉස්සරලාම අපි ගමු නිල් කටරොල් එක. එතකොට මම දැන් දෙහි වලට විනාකිරි වලට හුණු වලට දාලා බලනවා නිල් කටරොල් යුෂ. දාපුවාම එන පාට ඔයාලා මෙතන ලියාගෙන යන්න ඕන. අපි බල බලා ලියමු. මම කැමරාව හරව ගන්නම් පේන තැනකට. අනගේ මයික් එක ඔන් කරගන්න නැතුව ඔෆ් කරලා තියාගන්නකො දරුවෝ. අපි එකින් එක බලමු. මේ තියෙන්නේ නිල් කටරොල් තඹපු වතුර. හැබැයි දැන් මං ගාව තියෙන භාජනෙත් විනාඩියක් ඉන්න මම. හරි අපි එකින් එක බලමු. මම ඉස්සරලා ඔයාලට පෙන්නන්න නිල් කටරොල් තඹපු වතුර එක කොයි පාටද කියලා බලා ගන්න. මේ තියෙන්නේ තඹපු වතුර එක. ලා නිල් පාටක් තමයි අපිට බලන්න පුළුවන්. මේ තියෙන්නේ පාට ඔන්න ඔය වගේ පාටක් තමයි තියෙන්නේ. අපි ඕකෙන් එකින් එකට දාලා බලමු. පළවෙනියෙන් අපි බලමු. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන්නේ දෙහි. දෙහි ටිකක් දාලා බලමු. දෙහි යුෂර්. මේකට අපි දානවා නිල් කටරොල්. පේන පැත්තකට හැරෙවුවොත් ඔයාලට පේනවා දම් පාටකට තමයි හැරෙන්නේ. වර්ණය පේනවා. මේ තියෙන්නේ දම් පාටකට තමයි හැරෙන්නේ. එහෙනම් ඔයාලා අතන ලියා ගන්න දම් පාටයි කියලා. දෙහි කෙලින් තීරුවේ නිල් කටරොළු යටතේ ලියා ගන්න දම් පාට වෙනවා. මේ තියෙන්නේ දම් පාටයි ද්‍රාවණය. එතකොට ඔන්න දෙහි කියන්නේ අම්ලයක්. අම්ලයට දැම්මට පස්සේ අපිට ලැබුණේ නිල් පාට මේ දම් පාට ද්‍රාවණයක්. මේක ටිකක් එක එක පාට පෙන්නනවා. ඊළඟට ඔයාලට බලන්න කියලා තියෙන විනාකිරි. විනාකිරි චුට්ටකුත් බලමු අපි.
ඔන්න විනාකිරි වල පාට. ඔන්න අපි නිල් කට්‍රෝල් දැම්මට පස්සේ පාට. අර වගේම වෙනස් වෙනවා දම් පාටට. ඉතින් ඒකෙත් අපි ලියන්න ඕනේ එහෙනම් දම් පාට කියලා. හරිනේ පැහැදිලිව දැක්කනනේ. ඔන්න දම් පාටද තමයි පේන්නේ. ඊළඟ ළමයි තව විනාඩියකින් විතර ආයෙත් අර ඉස්සරලා වගේම කට් වෙනවා. එතකොට ආපහු ලොග් වෙන්න. තව විනාඩියයි තත්පර දෙකක් වගේ තියෙනවා. අපිට තව එකක් වගේ බලන්න පුළුවන් වෙයි. තුන්වෙනියට තියෙන වලට හුණු දියර. මම හුණු දියර ටිකක් දාගන්නවා. ඔන්න හුණු දියර එක. අපි දාලා බලනවා නිල් කට්‍රෝල්. ඒකේ ලැබෙන්නේ කොළ පාටක්. ඉතින් කොළ පාට ද්‍රාවණයක් තමයි ලැබෙන්නේ. එහෙනම් නිල් කට්‍රෝල් යටතේ හුණු දියර යටතේ ලියන්න ඕනේ කොළ පාට කියලා. ලියා ගන්නකො කොළ පාට කියලා. දැන් කට් වෙයි. ඒකට ආයෙ ලොග් වෙන්න. ඊළඟ එක ආවට පස්සේ පෙන්නන්න. දෙයාට ඇහෙන්නේ නැහැ මං කියන එක හරි. හරි. අපි බලමු අපි දැන් කීපයක් බැලුවා. අපි අවසාන බැලුවේ හුණු දියර එක. ඊළඟට අපි බලමු සබන් දියර එක. මේ තියෙන සබන් දියර. ඔන්න සබන් දියර ටිකක් දාගත්තා. ලස්සනට කෑම එක වගේ හදා ගන්න ඕනේ. ඔන්න නිල් කට්‍රෝල් දැම්මහම සබන් වලට ලැබෙන්නේ ලා කොළ පාට. ලා කොළ පාට ද්‍රාවණයක් තමයි ලැබෙන්නේ. එඳ කොළ පාට කියලා ලියන්න. ඊළඟට අපිට තියෙන්නේ ෂැම්පූ. ෂැම්පූ ද්‍රාවණයක් ලැබුවා තමයි මේ තියෙන්නේ ෂැම්පූ. ඔන්න ෂැම්පූ ද්‍රාවණයක් දැම්ම. හැබැයි සමහර ලාවට වර්ණයක් වෙන්නන්නේ නැති වෙයි. නේ නිල් පාට ද්‍රාවණයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ පාටම පාට අඩු වෙලා විතරයි පෙන්වන්නේ. ඒ හින්දා මේක වර්ණ වෙනසක් නැහැ. හින්දා වෙනසක් නැත කියලා ලියා ගන්න. පාට වෙනසක් නැත. පාට කැලේ නැති වුණක් කමන්නේ. වෙනසක් නැත කියලා ලියන්න. සබන් දියරයටද ලියන්න ඕනේ නැත්තේ? ඔව් සබන් දියර නෙමෙයි ෂැම්පූ එකට. සබන් දියර එකට අපිට ආවේ කොළ පාට. ෂැම්පූ වලට තමයි වෙනසක් නැත කියලා ලියන්න ඕනේ. දෙහි වලට ආවේ දම් පාට. විනාකිරි දම් පාටයි. හුණු දියර කොළ පාටයි. සබන් දියර කොළ පාටයි. ෂැම්පූ වලට වෙනසක් නැත. ඉතුරු ටික මංගව නෑ කොටසක්. සෝඩා වතුර මංගව නෑ. ඔයාලා ලියා ගන්න සෝඩා වතුරට දැම්මොත් වෙනසක් නැත කියලා. අවර්ණ පැණි බීම වෙනසක් නැත. මට ලියා ගන්න බැරුණා අර ටයිප් සෙටින් එක කරන්නකො. ටයිප් සෙටින් එකෙන් දාන්න බෑ ළමයි. මම දැන් මේ පෙන්නන ගමන් ටයිප් කරන්න බෑ. ලියා ගන්න බැරි වුණොත් කලබල වෙන්න එපා. වගු ආපහු මම ටයිප් සෙටින් කරලා ලියලා පෙන්නනවා. හරිද? දැනට පුරුවන් විදියට පුරුවන් යන්න. අඩුපාඩු වෙන එකක් අහුවෙච්ච නැති එකක් තියෙනවා නම් එහෙම අරින්න. මම දැන් මේක ප්‍රැක්ටිකල් එක කරලා ඉවර වෙලා ඔයාලට මේ ටයිප් කරලා පෙන්නන්නම්. එතකොට හදා ගන්න අඩුපාඩු තියෙනවා. දැන් ඕකේ සෝඩා වතුර මං දාන්නේ නැහැ. කියන්නේ ගෙනාවේ නැහැ. අවර්ණ පැණි බීම නැහැ. ඊළඟට අපි බලමු ලුණු ද්‍රාවණය. කියන්නේ ලුණු. ලුණු වතුර එක ඔන්න දැම්මා. පාට වෙනසක් නැහැ. අර මේකේ පාටම තමයි. ඒකේ පාට අඩු වෙලා විතරයි තියෙන්නේ. එහෙනම් ලුණු ද්‍රාවණය යටතේ ලියන්න වෙනසක් නැත කියලා. ඊළඟ මේ තියෙන්නේ සීනි ද්‍රාවණය.
ඉස්සලා බැලුවේ ලුණු වෙනසක් නැත. දැන් ඔන්න සීනි ඒත් වෙනසක් නැහැ. සීනි වලත් පාට වෙනස් වෙලා පේන්නේ නැහැ. ඊළඟට ග්ලූකෝස් භූමි තෙල් දෙකටත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ටික මම ගෙනාවේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ ඒ ටිකට. ඔය ටික තමයි අපිට බලන්න තියෙන්නේ. මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. හරි වැරදි ටික හදාගන්න. මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම් ටියුට් එකේ. මම ඔයාලට කිව්වේ මෙන්න මෙතන නිල් කටරෝල් කියලා දාගන්න කියලා. මෙන්න මෙතන තීරුවේ තමයි අපි නිල් කටරෝල් ලිව්වේ. එතන නිල් කටරෝල්. නිල් කටරෝල් ලිව්ෂ. ඒකේ යටතේ ලිව්වහම ඔයාලට මෙන්න මෙහෙම ලැබෙන්න ඕනේ. දෙහි යටතේ ලැබෙන්න ඕනේ දම් පාට. ඊළඟට විනාකිරි වලට ලැබෙන්නත් ඕනේ දම් පාට. හුණු දියර යටතේ වලට ලැබෙන්න ඕනේ කොළ පාට. ඊළඟට සබන් දියර ලැබෙන්න ඕනේ කොළ පාට. ඊළඟට ෂැම්පූ වලට ලැබෙන්න ඕනේ පාට වෙනසක් නැත කියලා. ඊළඟට සෝඩා වලටත් එහෙමයි. සෝඩා වලටත් වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට අවර්ණ පැණි බීම වෙනසක් වෙන්නේ නැහැ. ලුණු ද්‍රාවණයට වෙනසක් වෙන්නේ නැහැ. සීනි වලට වෙනසක් වෙන්නේ නැහැ. එතනින් පල්ලා එක්කෝටම එහෙම තමයි. ග්ලූකෝස් වලටත් වෙනසක් නැත. භූමි තෙල් වලටත් වෙනසක් නැත. දැන් මේක දිහා බැලුවොත් ඔයාලට පේන හොඳ වෙනසක් තියෙනවා. එහි විනාකිරි කිව්වේ ඇඹුල් තියෙනවා නැත්නම් අම්ල. අම්ල දම් පාටයි නිල් කටරෝල් එක්ක. උණු දියරයි සබන් දියරයි භස්ම. භස්ම නිල් කටරෝල් එක්ක කොළ පාටයි. මේ එකක්වත් අම්ල හෝ භස්ම නෙවෙයි. ඒ කියන්නේ උදාසීනයි. උදාසීන ඒවා වෙනසක් නැත කියලා අපිට ලැබිලා තියෙනවා. ඔන්න දැන් ඔයාලගේ අඩුපාඩු තියෙනවා නම් පුරව ගන්නකො. විනාඩි 2ක් විතර දෙන්න. පුරවගත් එකේ වැරද්දක් තියෙනවා නම් හදා ගන්න. හරි. ඊළඟ මේ තියෙන්නේ පුවක් තඹපු වතුර. පාන්න පේනවා පාට මොන පාටද කියලා මම දාලා පෙන්නන්නම්. මෙන්න පුවක් තඹපු වතුර වල පාට. අද රතු පාටක් තියෙන්නේ වද මල් වල පාට කිට්ටුමයි පාටක් තියෙන්නේ. මේ තියෙන්නේ තද රතු පාටක් තමයි තියෙන්නේ. මැතුල් පැත්තෙන් බැලුවොත්. දැන් අපි ඒකටත් අර කියපුවා දාලා බලමු. ඉස්සරලාම දාලා බලමු දෙහි වලට. ඔන්න දෙහි. වෙන්න අපි දානවා පුවක් නම්බපු ජලය. පාට පේනවද පාට දෙකම? මේකේ දැන් පාට වෙනස හොඳට හොයන්න පුළුවන්. තැඹිලි පාටයි. ඉතින් දෙහි යටතේ ලියන්න තැඹිලි කියන. දෙහි යටතේ ඉන්නේ තැඹිලි. පාට වෙනස ඔයාලා දකින්න ඇති ඔක්කොමලා. ඊළඟට අපි යනවා දෙවණියට හම්බ වෙන්නේ විනාකිරි. පුවක් තැඹූ ජලයකටද කහමල් තැඹූ ජලයකටද? පුවක් තැඹූ ජලය. කහ තැඹූ ජලය නෑ දරුවෝ. ඒ හින්දා ඒක පුරවන්න විදියක් නෑ. ඔයාලට පුළුවන් නම් කහ කෑල්ලක් හෙවුනොත් සම්බලා හදලා ඔවට දාලා බලන්න. එතකොට ඔයාලට පාට ටික ලියාගත්ත හැකියි. දැන් මට කහ කෑල්ලක් හම්බුන්නේ නෑ. අමු කහ කෑල්ලක් හම්බුන්නේ නෑ. මේ දවස්වල කහ එන ගණන්නේ ළමයි.
හොයාගන්න නේ. right. ඊළඟ දෙවණියට අපි බලන්න ඕන විනාකිරි. විනාකිරි චුට්ටක් දාගමු. ඔන්න විනාකිරි. පාට වෙනස් වෙනවා දානකොට බලන්න. ඔන්න පාට වෙනස් වෙනවා නම් වෙනස් වෙනවනේ. තැඹිලි පාටකට එනවා. ඒ හින්දා විනාකිරි යටතේත් ලියන්න තැඹිලි කියලා. ඒක අර විනාකිරියක ලා කහ පාටක් තියෙන ඒ හින්දා ටිකක් තද පාට වෙනවා. එතකොට විනාකිරිය යටතේත් එන්නේ තැඹිලි. ඊළඟට ඔයාලට බලන්න කියන්නේ හුණු දියර එකට. හුණු දියර මේ තියෙන්නේ හුණු. ඔන්න හුණු දියර. ඔක්කොම ටික දැම්මා. බලන්නකො පාට මොන පාට දෙන්නේ කියලා. හුණු දියර වලට දාපුවාම රතු පාටක් එන්නේ. දෙක පාට දෙක වෙනස් මේ තියෙන්නේ දර්ශකයේ පාට. ඔන්න පාට දෙක. හුණු දියර වලට ලියන්න රතු කියලා. හුණු දියර වලට එන්නේ රතු පාටම. ලස්සන රතු පාටක් තියෙනවා. ඊළඟට ඔයාලට කියන්නේ සබන් දියර වලට දාලා බලන්න කියලා. ඔන්න සබන් දියර. ඉන්න දැම්මට පස්සේ. ඒකෙත් අර රතු පාටම එනවා. එන්න සබන් දියර වලටත් ලියන්න රතු පාට කියලා. සබන් වලටත් රතු. අයින් කරනවා මෙන්න පාට. ඊළඟට ඔයාලට දීලා තියෙන්නේ ෂැම්පූ. මේ තියෙන ෂැම්පූ. ඔන්න ෂැම්පූ වලට දැම්මහම පාට ඒකත් රතුම තමයි. වෙනසක් නැහැ. රතුම තමයි තියෙන්නේ. ඉතින් ෂැම්පූ වලටත් ලියන්න රතු කියලා. ෂැම්පූ වල ලැබෙන්නේ රතු පාටම තමයි. ඒකත් මම අයින් කරන්න. ඊළඟට සෝඩා එක හිස් තියන්න. අවර්ණ පැණි බීම නෑ අපි එකත් හිස් තියන්න. අපි ලුණු එකට බලමු. මෙන්න ලුණු. ලුණු වලට දැම්මොත් පාට මොකද්ද? සෝඩා වලට මොන පාටද? සෝඩා වලටයි පැණි බීම වලටයි ලියන්න එපා. ඒක මම ටයිප් කරන්නම්. හරිද? right. මේකට ලියා ගන්න මෙන්න මේක පාට වෙනසක් නැහැ. හරිද? ලුණු වලට පාට වෙනසක් නැහැ. එහෙනම් ලුණු යටතේ ලියන්න වෙනසක් නැත කියලා. වෙනසක් නැත. ඔන්න ලුණු එක අයින් කරන්න. ඊළඟට අපි දාලා බලමු සීනි. සීනි වලට දාපුවාමත් වෙනසක් නැහැ. මේකේ පාටම තමයි තියෙන්නේ මේ. පාට අඩු වෙලා විතරයි. එහෙනම් ඒකෙත් ලියන්න වෙනසක් නැත කියලා. සීනි වල වෙනසක් නැත.
හරි. ඔයාලගේ දෙවනි තීරුවට තමයි මම දැම්මේ පුවක් තැඹූ ජලය මෙන්න මෙතෙන්ට. ඒක යටතේ ඔයාලා අඩුපාඩු තියෙනවා නම් හදාගෙන යන්න. දෙහිවලට ලැබුණේ තැඹිලි ඊළඟට විනාකිරි වලට ලැබුණේ තැඹිලි ඊළඟට හුණු දියර රතු සබන් දියර වලට ලැබුණේ රතු ෂැම්පු වලට ලැබුණේ රතු සෝඩා වතුර මම ලියන්න එපා කිව්වා දැන් ඔන්න ලියා ගන්න සෝඩා වතුර වලට ලැබෙන්න ඕන වෙනසක් නැත කියලා අවර්ණ පැණි බීම වලටත් එහෙමයි වෙනසක් නැත ඊළඟට ලුණු ද්‍රාවණයටත් වෙනසක් නැත සීනි වලටත් එහෙමයි වෙනසක් නැත ඉතුරු ඔක්කොටම එකම තමයි එන්නේ භූමි තෙල් ග්ලූකෝස් දෙකටත් වෙනසක් නැත කියලා දාගන්න බලලා හරියට හදා ගන්නකො right අපි මේ ටික ලියාගෙන ඉවරයි දැන් අවබෝධයක් තියෙනවද දර්ශක ගැන දැන් මෙච්චර අපි ඉගෙන ගත්තේ දර්ශක කියලා කිව්වේ අම්ල බස්ම අඳුන ගන්න පාවිච්චි කරන දේවල්. අපි දර්ශක කීපයක් කතා කරා. එකක් කතා කරා ස්වාභාවික දර්ශක. ස්වාභාවික දර්ශක තමයි දැන් අපි ඔය බැලුවේ. මුලින්ම බැලුවා වදමල්ලිෂ ඊළඟට බැලුවා නිල් කටරෝල් එක නිල් කටරෝල් මම දැකලා තියෙනව නේද මම? ගෙදර හොයාගන්න පුළුවන් වේද නිල් කටරෝල්? පුළුවන්. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් නිල් කටරෝල් කියන්නේ මෙන්න මේවා. ඔයාලගේ ගෙවල් වල තියෙනවා මෙන්න මේ නිල් පාට පෙති ටික විතරක් තම්බලා ගන්න. නිල් කටරෝල් කියන එක. දැන් ඊළඟට අපි බැලුවා පුවක් තැඹූ ජලය. මේවට අපි කියන්නේ ස්වභාවික දර්ශක. අපිට පරිසරයෙන් ගන්න පුළුවන් දර්ශක. තව වැඩක් කරන්න ඔයාලා දැකලා ඇති පුල් ඇර වදිනවා. ඔතෙන්ට අරන් යනවර ගලක්නේ තියලා තියෙන්නේ. ඔය ගලක් තියලා තියෙන එකේ රූපය අඳින්න ඕනේනේ. රූපය අඳින්න පාවිච්චි කරන්නේ අර විට කන හුණු ටිකක් භාජනයකට දාලා ඔය හුණු ටිකට දානවා කහ කුඩු. දාලා මේක හොඳට කලවම් කරපුවාම තද රතු පාටක් ලැබෙනවා. ගෙදර කරලා බලන්නකෝ විට කන හුණු ටිකට කහ චූට්ටක් යන්තම් චුට්ටක් මේ ඇඟිල්ලට අරන් චුට්ටක් දාලා කලවම් කරලා බලන්න තද රතු පාටක් එනවා. ඕවා තමයි ස්වභාවික දර්ශක. ඊළඟට අපි කතා කරා එක දර්ශකයක් විද්‍යාගාරයේ පාවිච්චි වෙන දර්ශකයක්. ඒ තමයි නිල් ලිට්මස් සහ රතු ලිට්මස්. දෙකටම අපි පොදුවේ කියනවා ලිට්මස් කියලා. ඒවා කඩදාසි පොත් විදිහට තියෙන්නේ අර තීරු විදිහට තියෙන පොත් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ දෙකෙනුත් අපිට පුළුවන් හොයාගන්න. අපි හොයාගත්තේ නිල් පාට එකක් රතු පාට වුණොත් අම්ල රතු පාට එකක් නිල් පාට වුණොත් බස්ම වෙනසක් නැත්තම් උදාසීන කියලා. ඒ කියන්නේ නිල් වෙනස් වෙන්නේ නැහැ රතු වෙනස් වෙන්නේ නැත්තම් උදාසීන කියලා.
එතකොට මේවා තමයි අපි දර්ශක කියලා හඳුන්වන්නේ. ඊළඟට ඔයාලට ඕකේ තියෙනවා විද්‍යාගාරයේ පවතින අම්ල භස්ම ගැන ඉගෙන ගන්න චුට්ටක්. ඒකත් අපි පොඩ්ඩක් බලාගෙන යමු. දැන් විද්‍යාගාරය ගත්තොත් විද්‍යාගාරේ භාවිතා කරන අම්ල භස්මක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාලා දැන් විද්‍යාගාරයක ඇතුළට ගිහිල්ලා ඇතිනේ. මේකේ තියෙන අම්ල හෝ භස්ම අතින් අල්ලන්න යන්න එපා. හේතුව මේවා අපි ගෙදර පාවිච්චි කරන ඒවාට වඩා ගොඩක් සැරයි. උදාහරණයක් විදිහට ගත්තොත් විද්‍යාගාරය ඇතුලේ තියෙනවා සමහර අම්ල වර්ග ඔයාලගේ ඇඟේ වැටුනොත් ඔයාලගේ ඇඟ සම්පූර්ණයෙන් පිච්චෙන්න පුළුවන්. ඒ කියන්නේ අඟුරු කෑල්ලක් විතරක් ඉතුරු වෙලා තමයි තියෙන්නේ. ඒ හින්දා අම්ල භස්ම අල්ලන්න යන්න එපා විද්‍යාගාරයේ තියෙන ඒවා. උදාහරණයක් අම්ල විදියට තියෙනවා සල්ෆියුරික් කියලා අම්ලයක්. මේක තමයි සැරම අම්ලය. අපේ අතට මෙහෙම වැටුනොත් අත හිල් කරගෙන අනිත් පැත්තට මතුවෙනවා. ඒ හින්දා පාවිච්චි කරන්න යන්න එපා ගුරුවරයෙක් නැතුව. ඊළඟට අපිට හම්බ වෙනවා හයිඩ්‍රොක්ලෝරික් කියලා අම්ලයක්. ඊළඟට හම්බ වෙනවා මෙන්න මේ කට්ටිය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඊළඟට නයිට්‍රික් අම්ලය. සල්ෆියුරික්, හයිඩ්‍රොක්ලෝරික්, නයිට්‍රික් කියන අම්ල. මෙන්න මේ අම්ල හම්බ වෙනවා අපිට විද්‍යාගාරය ඇතුලේ. නැත්තම් විද්‍යාගාරයේ අපි ප්‍රැක්ටිකල් වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ අම්ල වර්ග. මීට අමතරව තව අම්ලයක් තියෙනවා. විනාකිරි වගේ මේකක්. ඒකට අපි කියනවා ඇසිටික් අම්ලය කියලා. සල්ෆියුරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ඊළඟ නයිට්‍රික් අම්ලය. අපි මෙන්න මේ අම්ල ටික ලියාගමුකෝ ටියුට් එකේ. මෙන්න මෙතන තියෙන ওই බෝතල් ටිකත් එක්කම උඩින් තියෙන්නේ පළවෙනි එක ලියා ගන්න සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය. දෙවෙනි එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තුන්වෙනි එක නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලය. හතරවෙනි එක ඇසිටික් අම්ලය. සල්ෆියුරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, නයිට්‍රික් අම්ලය සහ ඇසිටික් අම්ලය. ඒ වල රූප සටහන් තමයි ඔයාලට ටියුට් එකේ යටින් දීලා තියෙන්නේ. හෂේන් මයික් එක ඔන් කරගන්න හැමතිස්සෙම. ලියාගෙන ඉවර ඇති. මම අයින් කරන්න. ඊළඟට මෙතන තියෙන ඔයාලට භස්ම ටිකක් විද්‍යාගාරයේ භාවිතා වන භස්ම අපි ඒකත් ඔතනම ලියමු. ලියලා ඊට පස්සේ මම පැහැදිලි කරන්න. පළවෙනි එක නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. sodium hydroxide.
දෙවෙනි එකේ නා potassium hydroxide. potassium hydroxide. තුන්වෙනි එකේ නා calcium hydroxide. calcium hydroxide. මේ ඔක්කොම පොතේ නෑ ඔයාලගේ දීලා. අවසාන එක ammonium hydroxide. ammonium hydroxide. ඔය තියෙන්නේ විද්‍යාගාරයේ පාවිච්චි වෙන භස්ම වර්ග ටික. sodium hydroxide, potassium hydroxide, calcium hydroxide, ammonium hydroxide. ඒ ටිකත් ලියා ගන්නකො. දැන් ওই භස්ම වල වෙනසක් තියෙනවා හොඳට බැලුව හැකි. අගට hydroxide තියෙනවා. ඉතින් අගට hydroxide කියලා වැටෙන්නේ භස්ම වල. අම්ල වල බලන්නකො hydrochloric, sulfuric, acetic, nitric. ඒක කෙරවලේ තියෙන ඉක් කියලා කෑල්ලක්. එතකොට ඉක් කියලා ඉවර වෙනවා නම් අම්ලයක්. hydroxide කියලා ඉවර වෙනවා නම් භස්මයක්. එතකොට බලන්න ඔයාලගේ පේපර් වල හම්බ වෙන්නේ hydroxide කියලා එකක් නම් ඒක භස්ම. ඉක් කියලා ඉවර වෙනවා නම් අම්ලයක් විදියට තමයි තියෙන්නේ. හරි මම මෙතනින් අයින් වෙන්නම්. අදට අපි ඔතනින් ක්ලාස් එක නවත්තනවා.